ඔබට තෙරුවන් සරණයි. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රහතන් වහන්සේ කෙනෙක් හඳුනා ගන්න විදිහ. ඇත්තටම ලංකාවේ අද බොහෝ අයට ප්‍රශ්නයක් මේ රහතන් වහන්සේලා ඇත්තටම ඉන්නවාද? ඉන්නවා නම් ඒ කොයි වගේද? සහ ඒ අය කොහොමද හඳුනාගන්නේ කියන එක පිළිබඳ බොහෝ අයට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම තමයි මම කල්පනා කළේ ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක් හඳුනාගන්නේ කොහොමද කියන එක පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් කරන්න. අපි මේ වෙලාවේදී කල්පනා කරන්න ඕන විශේෂ දේ තමයි අපි යම් කෙනෙකුගේ ඒ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමට උත්සාහ කිරීමේදී අපි මුලින්ම අපි යම් දෘෂ්ටියක ඉන්නවා නම් ඒ දෘෂ්ටිය අයින් කරගන්න ඕන. මේ දෘෂ්ටිය කියලා කියන්නේ තමන් හිතාගෙන ඉන්න විදිහ. තමන් හිතාගෙන ඉන්න විදිහ කියලා කියන්නේ අපි හැමතිස්සෙම යමක් හොයන්නේ හෝ ඒ දේ හරි වැරදි කියලා අපි තීරණය කරන්නේ අපි ඉගෙනගත්තු කරුණු කාරණාවලට අනුවයි. අපි පොතපතින් හෝ කාගෙන් හරි අහලා හෝ දේශනාවලට සවන් දීලා හෝ අපි තේරුම් ගත්තා වූ විදිය තමයි අපේ දෘෂ්ටිය කියලා කියන්නේ. ඒතර අපි ඒ විදිහට තමයි රහතන් වහන්සේ කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි සමහර අය හිතනවා රහතන් වහන්සේලා හරිම නියුණු, තැම්පත්, සාන්ත දාන්ත වූ ස්වභාවයක ඉන්නවා අය කියලා. සමහර අය හිතනවා රහතන් වහන්සේ කෙනෙක් වෙජිටේරියන් නැත්නම් මස් මාළු කන්නේ නැතුව එළවලු පමණක් වළඳන අය කියලා. සමහර අය හිතනවා රහතන් වහන්සේලා කැලෑවල තමයි බොහෝ විට ඉන්නේ. නගරවාසීව හෝ ග්‍රාමවාසීව ඒ අය මිනිස්සුන්ට වැඩි මුහුණ දෙන්නේ නැතුව බොහොම අල්පේච්ඡ විදිහට, සරල විදිහට වනගත වෙලා හෝ අරණ්‍ය සේනාසනවල ජීවත් වෙනවා ඇතිය කියලා හිතනවා. මේ හැම දෙයක්ම දෘෂ්ටියක්. යම් කෙනෙක් ඒ විදිහට හිතනවා නම් ඒක දෘෂ්ටියක්. මොකද රහතන් වහන්සේ කෙනෙක් කිසිසේත්ම ඒ බාහිර ස්වභාවයෙන් හඳුනා ගන්න බෑ. ඒ කියන්නේ රහතන් වහන්සේ යයි කියලා හිතාන ඉන්න කෙනා ගමන් කරන විදිහ අනුවත්, අඳින සිවුරේ පාට අනුවත්, ඉන්නේ කැලේකද නගරයකද ගමකද කියන එක තුලින්වත්, ඒ වගේම කතා කරන විදිහ අනුවත්, ගමන් කරන විදිහ අනුවත් රහතන් වහන්සේ කිසිම බාහිර ලක්ෂණයකින් හඳුනා ගන්න බෑ. ඒ නිසාම තමයි අද බොහෝ බෞද්ධ පින්වතුන් රහතන් වහන්සේ යයි හඳුනා ගන්න ගිහිල්ලා එවැනි අයගේ ක්‍රියාකලාපයන් මෙහෙම වෙන්න බෑ. ඔහොමද රහතන් වහන්සේලා ඉන්න ওই විදිහට කතා කරනවද, ওই විදිහට හැසිරෙනවද, මේ විදිහට ජීවත් වෙනවද කියලා හිතලා ඒ අය වැරදි අවබෝධයකට යනවා. එතකොට එහෙනම් දැන් කෙනෙකුට ප්‍රශ්නයක් තමයි රහතන් වහන්සේලා හඳුනගන්නේ කොහොමද? රහතන් වහන්සේ කෙනෙක් හඳුනගන්න බාහිරින් කොහෙත්ම බෑනේ. එහෙනම් කොහොමද හඳුනගන්නේ? බාහිරින් නෙමෙයි. ආධ්‍යාත්මික වශයෙන් නැත්නම් නුවණින්, බුද්ධිය තුලින්, ප්‍රඥාව තුලින් තමයි හඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ. වෙන කිසිම හේතුවකින් බෑ. ඒකට හේතුව තමයි රහතන් වහන්සේගේ මනසේ ස්වභාවය පිහිටලා තියෙන්නේ බොහෝම ඉහළ අවබෝධාත්මක මට්ටමක් තුල. ඊට මෙහා ඉන්න සියලුම දෙනා, විශේෂයෙන්ම පෘථග්ජනයගේ මානසිකයේ අවබෝධාත්මක මට්ටම බොහෝම පහළයි. සෝවාන් වූ කෙනා යම් මට්ටමක අවබෝධාත්මක මට්ටමක ඉන්නවා. නමුත් රහතන් වහන්සේට වඩා පහළ වූ මානසික අවබෝධයක තමයි ඉන්නේ. ඒ නිසා තමයි රහතන් වහන්සේ කෙනෙකුගේ මනස පහළ වෙන්න කිසිම කෙනෙකුට තේරුම් ගන්න බෑ. යම් කෙනෙක් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේ ඒක ඇත්තටම නිෂ්ඵල දෙයක්. කිසිම හේතුවකින්වත් ඔබ පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමේ ඉන්න කෙනෙක්ව තීරණය කරන්න මනින්න යන එක විහිළුවක්. ඒ කියන්නේ හරියට මේ වගේ. අපි හිතමු
කුඩා පන්තියේ ළමයෙකුට අපි 3 පන්තියේ ළමයෙකුට අපි 11 වසර ශ්‍රේණියේ ගාණක් දෙනවයි කියලා. ඒ ළමයට හිතා ගන්නවත් බෑ. ඒ ළමයා සමහරට ඒ ගාණ දිහා දැකලා බය වෙන්න පුළුවන්. මනස විකෘති වෙන්න පුළුවන්. අවුල් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ මානසික මට්ටම පහළ වූ කෙනෙකුට මේ රහත් වූ අවස්ථාවේදී ඇති වෙන මානසික මට්ටම තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා කියන්නේ අන්න අර 11 වසර පන්තියේ ළමෙක් 11 වසර පන්තියේ ළමයෙකුගේ ගාණක් 3 පන්ති ළමෙක් හදන්න යනවා හා සමානයි. හැබැයි මේ 3 පන්තියේ ළමයා 11 වසර පන්තියට ගියාට පස්සේ ගණන් හරිම සරලයි, බොහොම ලේසියෙන් තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් එක ඇත්ත. ඒ වගේ තමයි මේ රහතන් වහන්සේ කෙනෙකුගේ මනස තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඒ මානසික මට්ටමේදී පමණයි. ඊට මෙහා යම් කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කරනවා කියන්නේ එයාගේ මනස වෙහෙසලා, මනස විකෘතියටපත් වෙලා, මනස නොඑක් අපිට මානසික ව්‍යාකූලතාවයන්ටපත් වෙලා, මනස අවුල් වෙලා සමහරට මානසික පිස්සෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කිසිසේත්ම ඒ රහතන් වහන්සේ කෙනෙක් කෙසේද ජීවත් වෙන්නේ කියලා හිතන්න යන්නවත් එපා. එහෙමනම් එවැනි අය තේරුම් ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි, මට ඒ වෙලාවේදී මතක් වෙනවා, අපි දන්නවා මජ්ක්‍ධිම නිකායේන ධාතු විභංග සූත්‍රය. ධාතු විභංග සූත්‍රයේදී අපි දන්නා බුදු පියාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අම්බලමක නතර වෙන්න එනකොට ඒ අම්බලමේ තවත් පැවිදි ස්වරූපයෙන් ඉන්න වූ කෙනෙක් නතර වෙලා හිටියා. පුක්කුසාති කියලා කුල පුත්‍රයෙක්. දැන් මේ පුක්කුසාති කියන කුල පුත්‍රයා ඇත්තටම බුදුහාමුදුරුවෝ ගැන අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ගැන ගොඩාක් තොරතුරු හොයලා පැහැදිලා බුදුහාමුදුරුවෝ වෙනුවෙන්ම ගිහි සැප සම්පත් ඇතෑරලා මහාන වුණු කෙනෙක්. ඒ මහාන වෙලා බුදු පියාණන් වහන්සේ හොයාගෙන යන කෙනෙක්. හැබැයි අහම්බෙන් මෙන්න මේ කුඹල්හලේදී, ඒ කියන්නේ අම්බලමේදී මේ දෙන්නා එකට හමු වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේ මේ පැත්තේ සමාධිසුවෙන් වාසය කරනවා. මේ පුක්කුසාති කියන කුල පුත්‍රයා අනිත් පැත්තේ භාවනා යෝගීව වැඩ වාසය කරනවා. දැන් බුදු පියාණන් වහන්සේට තේරෙනවා මේ පුක්කුසාති මා වෙනුවෙන් ආපු කෙනෙක්, මා වෙනුවෙන් පැවිදු කෙනෙක්. ඒ නිසා පිහිට වෙන්න ඕන කියලා මේ බුදු පියාණන් වහන්සේ මේ පුක්කුසාතිගෙන් ප්‍රශ්නයක් අහනවා. එතන පුක්කුසාතිගෙන් අහන ප්‍රශ්නේ තමයි, ඔබ කවුරු වෙනුවෙන් පැවිදු කෙනෙක්ද? ඔබගේ ශාස්ත්‍රූන් කවුද කියලා අහනවා. එතන මේ පුක්කුසාති කියනවා, මම ගෞතමයන් වහන්සේ ගැන අහලා තියෙනවා, සිද්ධාර්ථ ගෞතමයන් පිළිබඳ. උන්වහන්සේ මෙවැනි සත්‍යයක් දේශනා කරනවා, ධර්මයක් දේශනා කරනවා. උන්වහන්සේ ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි ආදී වශයෙන් මේ ධර්මය මුලැමැදාග ආදී වශයෙන් නිරෝල් විදියට විග්‍රහ කරනවා. උන්වහන්සේ තමයි මගේ ශාස්ත්‍රූන්. මම මේ උන්වහන්සේ වෙනුවෙන් පැවිදු කෙනෙක්. මම මේ උන්වහන්සේ සොයාගෙන යන ගමන් තමයි අද මේ අම්බලමේ මේ කුඹල්හලේ නතර වුණේ කියලා කියනවා. දැන් මේ විදිහට බුදු පියාණන් වහන්සේ ඉදිරියේ මේ පුක්කුසාති මෙහෙම කියනවා. හැබැයි පුක්කුසාතිට මේ බුදුහාඳුරෝ බාහිරින් අඳුරගන්න බැහැනේ. අඳුරගන්න පුළුවන් වුණා නම් සමහර විට ඒ වෙලෙම බුදු පියාණන් වහන්සේ කෙරෙහි පැහැදිලා ධර්ම සාකච්ඡා කරන්න වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දැන් හිතනවා, මම බුදු පියාණන් වහන්සේ නැවත අහනවා පුක්කුසාති මේ කුල පුත්‍රයාගෙන්, ඔබට බුදු පියාණන් වහන්සේ ඒ ගෞතමයන් වහන්සේ හමු වුණොත් හඳුනගන්න පුළුවන් වෙයිද කියලා අහනවා. බෑ, එහෙම බැරි වෙයි කියලා කියනවා. මට බැරි වෙයි කියලා කියනවා. ඇත්ත, ඒ කියන්නේ බාහිරින් හඳුනගන්න බෑ. දැන් බුදු පියාණන් වහන්සේ මේ පුක්කුසාති කියන පුද්ගලයා ගැන හිතනවා, ඔව් මේ පුක්කුසාති මා වෙනුවෙන් පැවිදි කෙනෙක් නිසා පිහිට වෙන්න ඕන කියලා දැන් ධර්ම සාකච්ඡාවක නිරත වෙනවා. ධර්ම සාකච්ඡා නිරත වෙන්නවා. ඒ සමග
අතර විශේෂයෙන් මෙතන කතා කරන්නේ ධාතු විභංග. මේ ධාතු ආකාර කොටස් වලට බෙදලා ඒ කියන්නේ සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් මේ වේදනාවන් පිළිබඳ විස්තර කරන එකක්. ඒක වෙනම සූත්‍ර දේශනාවක්. කෙසේ හෝ මට මෙතනින් කියා දෙන්න අවශ්‍ය වෙන්නේ ඒ කුකුසාති සමග මේ බුදුපියාණන් වහන්සේ ධර්ම සාකච්ඡා කළාට පස්සේ මෙන්න මේ කුකුසාති කියන කුල පුත්‍රයාගේ මනස ක්‍රමක්‍රමෙන් දියුණු වෙනවා. ඒ කියන්නේ අවබෝධාත්මක මට්ටමකට මෙයාගේ මනස ඉහළට එනවා. ඒ කියන්නේ අවබෝධාත්මක මට්ටම ක්‍රමක්‍රමෙන් ඉහළ යනවා. කොහොමද බුදුපියාණන් වහන්සේගේ සාකච්ඡා අවසානයේදී මේ කුකුසාතිට ධර්මය අවබෝධ වෙනවා. අන්න විට තමයි මේ පුද්ගලයා ඒ තමන් ඉන්න තැනින් නැගිටලා අනේ මම මේ සොයාගෙන ගිය බුදුපියාණන් වහන්සේ මට හමු වුණා. මේ ඉන්නේ මා ඉදිරියේ ලෞතර බුදුපියාණන් වහන්සේය කියලා වැද නමස්කාර කරමින් පැදකුණු කරමින් මහා ප්‍රීතියෙන් බුදුපියාණන් වහන්සේ හඳුනා ගන්නවා. එහෙනම් කලින් බුදුපියාණන් වහන්සේ හඳුනා ගන්න බැරි වුණේ ඒ බාහිර කිසිම ලක්ෂණයක් ඉවහල් වෙන්නේ නැහැ බුදුපියාණන් වහන්සේ හඳුනා ගන්න. ඒ සාන්ත භාවයවත්, තැම්පත් භාවයවත්, බාහිර ස්වરૂපේවත්, ඒ පාට ලක්ෂණ ආදී වශයෙන් දේහ ලක්ෂණවත් ඉවහල් වුණේ නැහැ. හැබැයි ධර්ම සාකච්ඡා කරාට පස්සේ ඒ පුක්කුසාතිගේ මනස ඒ දියුණු මට්ටමකට ආවට පස්සේ නැත්නම් ප්‍රඥාව අවදි වුණාට පස්සේ ඒ අවබෝධාත්මක මට්ටමකට ආවට පස්සේ අන්න තේරුම් ගත්තා මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ තමා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ තේරුම් ගත්තේ ධර්මයෙන්මයි. ධර්මයෙන් තමයි බුදුහාමුදුරුවෝ තේරුම් ගන්න පුළුවන් උනේ. එන බාහිර කිසිම ලක්ෂණකින් නෙමෙයි. එහෙනම් අපිත් අද තේරුම් ගත යුතු කාරණේ තමයි අපි ධර්මයේ නිවැරදි විදිහට අනුගමනය කරගෙන ගියොත් ඒ විදිහට අපි බුද්ධිය ප්‍රඥාව අවදි කරගත්තොත් අපට බුදුන් දකින්න පුළුවන්. හැබැයි අද ගොඩාක් අයට මේ බුදුන් දකින්න බැරි වෙලා තියෙන නැත්නම් මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ ඇත්තටම අපේ අය ධර්මයේ හොයන්නේ දෘෂ්ටිගත වෙලා. දෘෂ්ටිගත වෙලාය කියලා කියන්නේ අපි බොහෝ කාරණාවන් ඔළුවට දාගෙන පොතපතින් හෝ නොඑක් ධර්ම දේශනා තුලින් හෝ කරුණු කාරණා ගොඩාක් ඔළුවට දාගෙන ඒ තුලින් දැන් මේක හොයන්න බලනවා. එතකොට එයා හොයන්නේම අර කරුණු කාරණාවල තියෙන දෙයක්මයි. කියන පොතපතේ හෝ යම් තැනක කරුණු කාරණා ලියවිලා තියෙනවද අහලා තියෙනවද දැන් ඒව තමයි හොයන්නේ. කවදාකවත් ඒ ක්‍රමයට සත්‍ය දකින්න බෑ. එතකොට දැන් බලන්න ධර්ම දේශනාවන් අහනකොට ඒ පුද්ගලයාට ඒ තොරතුර බාහිර කොටසක් හැටියට නැත්නම් බාහිර තොරතුරක් හැටියට මේක මනසට එනවා. මේ බාහිර තොරතුරක් හැටියට මනසට එනවා කියලා කියන්නේ එයාට තේරුම් ගන්න බැරි, ප්‍රත්‍යක්ෂ කරගන්න බැරි යම් කරුණු කාරණාවන් ටිකක්. එයාගේ ජීවිතයෙන් එයාට ප්‍රත්‍යක්ෂව දකින්න බැරි කරුණු කාරණාවන් ටිකක් තමයි බාහිරින් ගෙනත් ඔලුවට දාගන්නේ. දැන් මේක හෙව්වට හමු වෙන්නේ නැහැ. තමන් සමහර විට දහස් ගණන් ඒ වචනය උදාහරණයක් අපිනකෝ මේ ආත්මේ මම නොවේ, මගේ නොවේ ආදී වශයෙන් අපි මේක කොපමණ දහස් වාරයක් මේක ජප කළත් එහෙම මානසික දියුණු මට්ටමකටපත් වෙන්නේ නැහැ. ඒක නිසා කටපාඩම් වෙනවා විතරයි. කවදාකවත් ඒ අවබෝධාත්මක මට්ටමකට එන්නේ නැහැ. ඒකට හේතුව මේ දැනුම තමයි මෙයා නිතර නිතර මෙනෙහි කරන්නේ. නිතර නිතර ආවර්ජනා කරන්නේ. එතකොට දැනුමට කවදාකවත් පුද්ගලෙක්ව රහත් කරවන්න බෑනේ. අවබෝධය කියන්නේ දැනුමට වඩා හුඟක් වෙනස් දෙයක්. අවබෝධය කියන්නේ දැනුමට කිට්ටු කරන්නවත් බැරි දෙයක්. දැනුම හුදෙක් දැනුමක් පමණයි. ඒ තුලින් සත්‍ය දකින්න උත්සාහ කරනවා නම් ඒක විහිළුවක්. හැබැයි අවබෝධය කියලා කියන්නේ අපි මේ සබහා ධර්මයේ යථා
తත්වය නැත්තම් මේ සුභ ධර්මයේ කෙනෙක්නේ අපි පුද්ගලයා. ඒ කියන්නේ මේ සුභ ධර්මයේ එක් දෙයක් තමයි මම. මේ මම ඇහෙන් බලනවා යමක්, කනෙන් අහනවා යමක්, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, සමෙන් ස්පර්ශය ගන්නවා, මනසෙන් අරමුණු ගන්නවා. මෙන්න මේ සුභ ධර්මයේ සිද්ධ වෙන මේ ක්‍රියාවලිය දිහා හොඳ සිහියෙන් මේක තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක. හොඳයි අපි බලමුකෝ එහෙමනම් මේ දෘෂ්ටිගතව ඉන්න මිනිස්සයා තමන් සත්‍ය ගවේෂණය කරන්නට යෑමේදී මේ සියලුම දෘෂ්ටිංගෙන් නිදහස් වූ පුද්ගලයා යම් දවසක සැබෑ ස්වභාවය ඒ ආකාරයෙන්ම දකිනවා. දැන් දෘෂ්ටිගත පුද්ගලයාට සැබෑ ස්වභාවය දකින්න බැරි ඒ ආකාරයටම ඒ පුද්ගලයා හැම තිස්සෙම යම්කිසි රාමුවකට කොටු වෙලා යම්කිසි කරුණු කාරණාවකට යොමු වෙලා ඒ දේ හොයන්න උත්සාහ කරන නිසා. ඒක හරියට මේ වගේ. දැන් හිතන්න ඔබ කහපාට කණ්ණාඩියක් දාන ඉන්නවා කියලා. එතකොට මම සුදු පාට රෙදි කෑල්ලක් අල්ලලා අහනවා මේ මොන පාටද කියලා. ඒතර ඔබ සියලු දෙනාම කියන්නේ කහපාටයි කියලා. එතකොට මට විතරක් දැන් මේක සුදු පාටයි කියලා කියන්න බෑ. ඇයි දැන් ඔබ ඔක්කොම කහපාට කණ්ණාඩියක් දාන ඉන්නකොට මේ සුදු පාට එක කහවට පේනවාමයි. මම කිව්වොත් නෑ මේක සුදු පාටයි. ඒතර මේ අය ඔක්කොම hina වෙලා කියයි අපි ඔක්කොම මේ කහපාටට පෙනෙදි මේ හාමුදුරුවෝ විතරක් සුදු පාටයි කියලා hina වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔබ කහපාට කණ්ණාඩියක් දාන ඉන්න බව මට පේනවා. ඒ නිසා මම යන්නේ නැහැ වාද කරන්න මේක සුදුයි කියලා. ඇයි මට තේරෙනවා ඔබ කහපාට කණ්ණාඩියක් දාන ඉන්න තාක් මේ සුදු පාට රෙදි කෑල්ල පේන්නේ කහවට කියලා. එතකොට මට ඕනනම් වාද කරන්න පුළුවන් ඔබ කියාවි කහ කියලා මම කියයි සුදු පාට කියලා. මේක කවදාකවත් තේරෙන්නේ නැති වාදයක් නෙමෙයි. ඒ නිසා තමයි අද ගොඩාක් වාද විවාද හටගන්නේ ඒ තමන් දාගෙන ඉන්න කණ්ණාඩිය අනුව නැත්නම් ඒ දෘෂ්ටි අනුව. ඒක තමයි නිවැරදි මේක තමයි හරි ඔහොම නෙවෙයි ඇත්ත මේක තමයි ඇත්ත කියලා නොඑක් වාද විවාද ඇති වෙනවා. ඒක රහතන් වහන්සේ තුල වාදයක් එහෙම ඇති වෙන්නේ නැහැ. ඒ මොකද එයා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඔහු දකිනවා මේ ඉන්න පෘථග්ජනය මේ කණ්ණාඩියෙන් බලනකොට ඒ පාටට පේනවා තමයි. ඒ නිසා ඒ රහතන් වහන්සේලා උපේක්ෂාවෙන් ඒ අය සමග වාද කරන්න නෙමෙයි යන්නේ. ඒ කණ්ණාඩිය ගලවන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඔබ ඉන්නා වූ දෘෂ්ටියෙන් ඔබ මුදවා ගන්න නැත්නම් ඒ නිදහස් කරගන්න අපි උත්සාහ කරනවා. එතකොට තමයි ඒ පුද්ගලයා යම් දවසක අර කහපාට කණ්ණාඩිය අයින් කරපුවාම ඇත්ත සැටියෙන් පේනවා. එතකොට යා කියාවි ඔව් එදා හාමුදුරුවර කහපාට සුදු පාට රෙදි කෑල්ලක් කිව්වේ ඒක තමයි. දැන් තමයි ඒක මට තේරෙන්නේ කියලා ඔහුට අර සියලුම දෘෂ්ටිගෙන් නිදහස් වුණාම ඇත්ත සැටියෙන් පේනවා. ඊට මෙහා හැමෝටම තියෙන ඒ යම් දෘෂ්ටිය නිසා ඔහු වාද විවාද කරමින් හැප්පෙනවා. කොහොමද? ඕක නෙමෙයි ඇත්ත මේකයි ඇත්ත ඕක බොරුවක් මේක තමයි ඇත්ත ආදී වශයෙන් ඔහු වාද කරනවා. තමන්ගේ දෘෂ්ටිය තමන් නිවැරදි කරන්න වාද කරනවා ඕනම පුද්ගලයෙක් සමග. හැබැයි රහතන් වහන්සේලාට එහෙම දෘෂ්ටියක් නැහැ. ඇත්ත සැටියෙන් දකිනකොට එතන වෙන වාද කරන්න දෙයක් නැහැ. මොකද ඔව් උත්සාහ කරනවා අර පුද්ගලයාගේ ඒ පාට කණ්ණාඩි නැත්නම් ඒ දෘෂ්ටිය අයින් කරන්න. එතකොට මෙන්න මේ දෘෂ්ටිය විවිධ විදියට හැදෙන්න පුළුවන්. අපි දන්නවා ලෝකේ විවිධ ආගම්, විවිධ සංස්කෘතීන්, විවිධ ආකල්ප, සංකල්ප, මතිමතාන්තර මේ සියල්ලක්ම ගොඩනැගෙන්නේ ඔය දෘෂ්ටිය නිසා. එතකොට තමයි ඒ දෘෂ්ටිය මුල් කරගෙන බොහෝ අය වාද විවාද කරලා සමහර විට මහා භයානක යුද්ධ බවට පත් වෙන්නේ ඔය දෘෂ්ටියේ ගැඹුරු තරමට. ඒ නිසා තමයි මේ දෘෂ්ටිය හරිම භයානකයි. මහා විනාශයක් කරන්න මේ දෘෂ්ටිය ඒකාන්තෙම හේතු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට දෘෂ්ටියෙන් නිදහස් වෙන්න පුළුවන් වුණොත් ඔහු මේ ලෝකේ යථාර්ථය ඇත්තම ස්වභාවය දකිනවා. ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. ඉතින් කොහොමද කෙනෙක් මේ දෘෂ්ටියෙන් නිදහස් වෙන්නේ දැන්? ඒ කියන්නේ
ඒ පුද්ගලයා අපි ඉපදෙනකොට මේ මනස යම්සේ තිබුණාද අපි හිතමු ඉපදෙනකොට ඒ පුද්ගලයාගේ මනසේ යම් ස්වභාවික මට්ටමක් තිබුණා. හැබැයි ඉපදුනාට පස්සේ මේ පුද්ගලයා ඇස කන දිව නාසය කියන මේ ඉන්ද්‍රියන් පහෙන් අරමුණු අරගෙන බොහෝ දේවල් ගොඩක් මේ මනසේ රඳවා තබා ගන්නවා. පොතපතින් පාසල් වලින් ආදී වශයෙන් නොඑක් දේශනා තුලින් හෝ කතාන්දර තුලින් හෝ බොහෝ තොරතුරු ගොඩක් දැන් මේ මනසට දා ගන්නවා. දැන් මේවා තුලින් තමයි මේ ලෝකේ දකින්නේ. එන මේවා නිවැරදි කියලා හිතාගෙන ඔහු මේ ලෝකෙ දිහා බලනවා. උදාහරණයක් අපි හිතමුකෝ ක්‍රිස්තියානි පවුලක ඉපදුනොත් දෙවියන් වහන්සේ විසින් මේ සියල්ල මවා ඇත නිර්මාණය කර ඇත මේ සියල්ල දෙවියන් වහන්සේගේ කැමැත්තට සිදුන අය කියන දෘෂ්ටියට වැටෙනවා. අපි හිතමු මුස්ලිම් පවුලක ඉපදුනොත් එහෙම අල්ලාහ් කියන දෙවියන් වහන්සේ දෙවියන්ගේ කැමැත්තට තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඔහු තමයි මේ සියල්ලක්ම කරන්නේ කියන ඒ දෘෂ්ටියට වැටෙනවා. අපි හිතමු හින්දු ආගමක ඉපදුනොත් එහෙම මේ දෙවියන්ගේ කැමැත්තට අනුව නොඑක ආකාරයේ දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන්ගේ හෝ බ්‍රහ්මයන්ගේ හෝ කැමැත්තට අනුව තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. එයාට අනුව තමයි අපේ ජීවිතේ තීරණය වෙන්නේ කියන දෘෂ්ටියට වැටෙනවා. හැබැයි බෞද්ධයනුත් මේ විදිහට මොකක් හරි හේතුවක් නිසා තමයි මේ අපි පවතින්නේ. මෙන්න මේ දෙවියන්ගේ හෝ කර්මය නිසා හෝ කුමක් නිසා හෝ කියලා මොනවා හරි දෘෂ්ටියකට වැටෙනවා. එතකොට හැම දෘෂ්ටියක්ම සත්‍ය වළක්වාලනවා. ඇත්ත දැකීම වළක්වාලනවා. ඉතින් ඒක ඉපදුනාට පස්සේ තමයි වෙන්නේ. ඒකයි අපි නැවතත් ප්‍රඥාව තුලින් බුද්ධිය තුලින් මෙන්න මේ වැටුණා වූ දෘෂ්ටි පැහැදිලි කරගන්න. මේ අපට පිටින් ලැබුණා වූ සියලුම දෘෂ්ටීන් නැවත පිරිසුදු කර ගැනීමක් තමයි මේ කරන්නේ. ඒ පිරිසුදු කර ගැනීමේදී අපි බොහෝ සිහියෙන් බොහෝම නුවණින් යුක්තව අවබෝධයෙන් යුක්තව ඒ කටයුත්ත කළ යුතුයි. මොකද අපි අන්තයකට ගියොත් අපිට ඒක තේරුම් ගන්න බැරුව යනවා. ඒකයි ගොඩාක් අයට අන්තයකට ගියාට පස්සේ මේ ධර්මයේ කොහෙත්ම තේරුම් ගන්න බැරුව යනවා. නොමග යනවා. හරියට අපි හිතමු ඒකයි බුදුපියාණන් වහන්සේ සෝවාන් වූ කෙනෙකුගේ එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට කෙනෙක් ප්‍රවිෂ්ඨ වෙන්නේ සෝතාපන්න වුණාම. සෝතාපන්න වෙනවා කියන්නේ මෙන්න මේ තත්ත්වය මුලින්ම තේරුම් ගන්නවා කියන එක. ඊට පස්සේ ඔහු මේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරපුවාම ආංගර සියලුම දෘෂ්ටීන්ගෙන් නිදහස් වෙලා එයාගේ පරම වූ ඇත්ත වූ සැබෑ වූ ස්වභාවය තේරුම් ගන්නවා. පරම සත්‍ය අවබෝධ කර ගන්නවා. ඒකයි මධ්‍යම ප්‍රතිපදාවවත් මැදුම් පිළිවෙතපත් ආර්ය අෂ්ටාංග මාර්ගය අපට අන්තයකටපත් නොවන බොහොම පහසුවෙන් ජීවිතය හා ගලපාගෙන ඉදිරියට යන්න පුළුවන් මාවතක්. නමුත් අවාසනාවකට අද ගොඩාක් අය ධර්මයේ හොයන්ට යනකොට ගාක් අන්තගාමී දේවල් වලට යොමු වෙලා විශේෂයෙන්ම ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරනවායි කියලා බොහෝ අන්තවාදී දේවල් කරනවා. ඒකෙන් තමන්ගේ ජීවිතේ තමන්ට බලාපොරොත්තු වෙන විදිහේ අර සැනසීමක්, ඒ අවබෝධයත් සමගන සැනසීමක්, සුවයක් නැතුව ඔහු දුකෙන් නිදහස් වෙනවා වෙනකොට දුක උරුම කරගත්තු දුක් විඳින පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳයි, දැන් එහෙනම් බලමු රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳ දැන් ඔබට යම් වැටහීමක් තියෙනවා. එකක් තමයි බාහිරින් හඳුනා ගන්න බෑ. ඒ වගේම හඳුනා ගැනීමට උත්සාහ කරන්නත් එපා. අපි පහළ මට්ටමේක සිට ඉහළ මට්ටමක දෙයක් තේරුම් ගන්නට යනවා කියලා කියන්නේ ඒක මනස අවුල් වීමක්. ඔබ එහෙනම් කළ යුත්තේ කුමක්ද? රහතන් වහන්සේ කෙනෙක් අපට ඇසුරු කරන්නට ලැබෙනවා නම් හොඳයි. රහතන් වහන්සේ කෙනෙක් තමයි අපිට නිවැරදි මඟ පෙන්වා දෙන්නේ කියලා කෙනෙකුට හිතලා තමන් හිතාගෙන ඉන්න රහතන් වහන්සේ කෙනෙක් අනුගමනය කරන්න පුළුවන්. හොඳයි, අපි හිතමු
දැන් අනුමාන වශයෙන් රහතන් වහන්සේ කෙනෙක් ඇසුරු කරලා තමන්ගේ ජීවිතයේ ඒ තමමුත් ඒ අවබෝධ කරන මට්ටමට යන්න ඕන කියලා. දැන් ඔබ කොහොමද අනුමාන වශයෙන් එන රහතන් වහන්සේ කෙනෙක් තේරුම් ගන්න? මතක තියාගන්න. මෙන්න මේ අවස්ථාවේදී අපි කල්පනා කරන්න ඕන. ඔව්. අපි අනුමාන වශයෙන් ඒ මඟ නිවැරදි අනුගමනය කරන කෙනෙක් ඔස්සේ යනවා නම් මෙන්න මෙහෙම වෙන්න ඕන. හිතන්න ඔබ යම් කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇසුරු කරමින් මේ ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා කියලා. ඔබ මේ මඟ අනුගමනය කරනකොට ඔබගේ ජීවිතය එන්න තමන්ගේ මනස අවුල් වෙනවා නම්, දුකටපත් වෙනවා නම්, පීඩනටපත් වෙනවා නම්, අසහනටපත් වෙනවා නම් තමන්ගේ මාර්ගය නිවැරදි වෙන්න බෑ. ඒ කියන්නේ ඔබගේ කලකිරීම තව වැඩි වෙනවා නම් ඒක නිවැරදි මඟක් නෙමෙයි, අනුගමනය කරන පිළිවෙලක් නෙමෙයි. මොකද කලකිරීම නැති කරන ක්‍රමයක් තමයි සත්‍ය අවබෝධයවත් නිවන කියලා කියන්නේ. කලකිරීම වැඩි කරන එකක් නෙමෙයිනේ. එහෙනම් ඔබගේ ජීවිතේ ඔබ වෙනදට වඩා මේ ධර්මය අනුගමනය කරන්න ගිහිල්ලා සැහැල්ලුවට, සතුටට, ප්‍රීතියට පත් වෙනවා නම්, මානසික වශයෙන් තෘප්තියක් ලබනවා නම්, සැහැල්ලුවක් ලබනවා නම් ඔබට අනුමාන කරන්න පුළුවන් තමන් යන මඟ නිවැරදි කියලා. දැන් මෙතෙන්දී කෙනෙකුට හිතෙන්න පුළුවන් නිවන් දකින්නකොට, නිවන් දැකීමේ මේ මාවතේ යනකොට තණ්හාව, උපාදානෙ දුරු කරන්න ඕන නේද? ඔය සතුට වෙනවා කියලා කියන්නේ, සතුටපත් වෙනවා කියන්නේ, ප්‍රීතියටපත් වෙනවා කියන්නේ, සැහැල්ලුවටපත් වෙනවා කියලා කියන්නේ තවත් විදිහට මේ උපාදානයක්, තණ්හාවක් නේද කියලා තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. මොකද මම දැකලා තියෙනවා YouTube එකේ බණ කියනකොට ඒ යටින් දාලා තියෙන කමෙන්ට්ස් වල තියෙනවා ඒ සතුට, ප්‍රීතිය, සුවය කියලා කියන එක තණ්හාව නේද, උපාදාන නේද, එතනක් තියෙන ඒකත් දුරු කරන්න ඕන නේද කියලා. නැතිනම් සතුට පවත්වා ගන්නත්, ප්‍රීතිය පවත්වා ගන්නත් බණ කියනවා කියලා කියන්නේ තවත් සසර දිග්ගැස්සීමක් නේද, මේ සසරට ගමන් කිරීමට හේතු වෙන දෙයක් නේද මේ ගොඩනගන්නේ කියලා කෙනෙක් කමෙන්ට්ස් දාලා තියෙනවා. දැන් මේ පුද්ගලයා ඒ නිවන් අවබෝධ කරන්න කලින් එයා හිතා ඉන්න විදිහ එහෙම තමයි. මොකද අවබෝධ කරන්න කලින් මේ පුද්ගලයා උපාදානය හා තණ්හාව පිළිබඳ විග්‍රහ කරන්න යනවා. ඒක හරියට අර මං කිව්වේ කලින් 11 වසර පන්තියේ ගාණක් 3 පන්තියේ කෙනෙක් තේරුම් ගන්න උත්සාහ කරනවා වගේ. ඒක කියලා දෙන්න හදනවා වගේ. එතකොට උපාදානයේ පිළිබඳ, තණ්හාව පිළිබඳ හරියටම වැටහීමක් පහළ වූ කෙනෙකුට ඒ කියන්නේ අවබෝධ කරගන්න කලින් ඒ පුද්ගලයාට එන්නේ නැහැ. ඒක අවබෝධ වුණාට පස්සේ, මේ සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි හරියටම තේරෙනවා මොකද්ද තණ්හා, මොකද්ද උපාදානය කියන්නේ කියලා. ඊට කලින් ඒ පුද්ගලයා එක කියන්නේ දැනුමක් තුලින් පමණයි. ඒක හරියට මේ වගේ. අපිට නිවන් දකින්න, සත්‍ය අවබෝධ කරන්න ආශාව, කැමැත්ත තියෙන්න ඕන. ඔන්න දැන් කෙනෙකුට දෙනවා මේ ආශාව, කැමැත්ත නැති කරන්න නේද ඕනේ නිවන කියන්නේ ඒක නේද කියලා. නෑ, එහෙම නෙමෙයි. මේ සත්‍ය අවබෝධ වෙන තෙක්, ධර්මයේ තේරුම් ගන්න තෙක් අපිට ආශාව, වමනාව, කැමැත්ත තියෙන්න ඕන මේ මඟ යන්න. ඒක හරියට ඉහළට යන්න ඉනිමඟ ඕනනේ. මොකද අපි ඉනිමඟේ යන්න ඒ පියවර එකින් එක තබන්න ඕන ඉහළට. ඒ කියන්නේ ඉනිමඟ නැතුව උඩට යන්න බෑ. උඩට ගියාට පස්සේ ඉනිමඟ අවශ්‍ය නැහැ. ඒක තමයි ධර්මයේ පහුරක් කරගන්න ඕන. මේ කරුණු කාරණාවන් සියල්ලක්ම අපි භාවිතා කරන්න ඕන මේකෙන් එතර වෙන්න. හරි, ගඟෙන් එතර වෙන්න පහුරු පාවිච්චි කරනවා වගේ මේ සම්මුති ලෝකයේ තියෙන මේ දැනුම, කරුණු කාරණාවන් මේ සියල්ලක්ම, මේ වමනාව, මේ ආසාව, මේ කැමැත්ත අපට අවශ්‍යයි. ඒක භාවිතා කරමින් තමයි මේ ගමන ඉදිරියට යන්නේ. හැබැයි ඉහළට ගියාට පස්සේ ඉබේම මේක නැති වෙනවා. මේ ඉනිමඟ අපට අවශ්‍ය වෙන්නේ නැහැ ඉහළට ගියාට පස්සේ. ගඟෙන් එතර වුණාට පස්සේ මේ බෝට්ටුව අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ගමන එතර වෙනකම්, මේ සත්‍ය තේරුම් ගන්නකම්, මේ ධර්මය අවබෝධ කරගන්නකම් මේ කියන වමනාව, කැමැත්ත, ආසාව තිබිය යුතුයි.
එහෙමයි කියලා මේ දැඩි උපාදානකින් යුක්තව මෙය කරනවා කියන එක නෙමෙයි. අපි මෙය තේරුම් ගැනීමේ තියෙන උවමනාව, කැමැත්ත, ආසාව. දැන් කෙනෙකුට හිතෙන්නේ ඒ කැමැත්ත නේද නැති කරන්න ඕනේ. මේ ආසාව නේද නැති කරන්න ඕනේ. උපාදාන නේද නැති කරන්න ඕනේ. තණ්හාව නේද දුරු කරන්න ඕනේ කියලා කියනවා. ඔව් ඒක ඉදිරියට ගියාම ඒ මානසික මට්ටමේදී සිදුවෙන දෙයක්. ඒක ස්වභාවයෙන්ම ඒක નિરાයාසයෙන්ම ඒ ස්ථානෙට ගියාම ඒ ඉහළ මානසික අවබෝධාත්මක මට්ටමට ගියාම ස්වභාවයෙන්ම ඇති වෙන දෙයක්. එතකොට ස්වභාවයෙන් මේ තුලදී තණ්හාව, උපාදාන සියල්ලම දුර වෙලා යනවා. ඊට මෙහා ඒ තත්වයටදී ඒ අවශ්‍ය වෙනවා. ඒක උවමනාව. නැත්නම් ඉදිරියට යන්න බෑ. ඒ නිසා තමයි අද ගොඩාක් අය මේ අවබෝධ කරන්න කලින් ඒ අවබෝධාත්මක මට්ටමට මනස දියුණු වෙන්න කලින් තණ්හාව නැති කරන්න යනවා. උපාදානෙ දුරු කරන්න යනවා. ඒක කරන්න බෑ. ඒක කරනවා කියන එක ආයාසෙන් බොහොම වෙහෙසිලා කරන දෙයක්. එතකොට ඒක පවත්වන්න බෑ. ඒක නිකන් తాවකාලිකව හරියට රබර් බෝලයක් වතුරේ යට කරමින් තද කරමින් ඉන්නවා වගේ ආයාසයෙන් කරන දෙයක්. නමුත් ඒක ඇතැරිම ආපහු ඉලිප්පිලා එනවා. හොඳයි දැන් එහෙනම් කල්පනා කරගන්න මෙහෙම. එහෙමනම් රහතන් වහන්සේලා පිළිබඳ ඔබ තුල තියෙන දැන් අදහස මොකක්ද? රහතන් වහන්සේලා බාහිරින් කිසිසේත්ම හඳුනා ගන්න බෑ. ඔවුන් ඇත්තට මේ ලංකාවේ ඉන්නවද? ඇත්තටම ඉන්නවා. ඔවුන් අසාමාන්‍යද? නැහැ. ඇත්තටම සාමාන්‍යයි. ඔවුන් සැඟවිලා වනගත වෙලා ඉන්නවද? නැහැ. මිනිස් තලයේම මිනිස්සුන්ගේ තලයේම ඉන්නවා. මේ ඔබත් සමග කතා බස් කරනවා වෙන්න පුළුවන්, අදහස් වමාරු කර ගන්නවා වෙන්න පුළුවන්. නගරවාසීව හෝ ග්‍රාමවාසීව හෝ වනගතව හෝ ඉන්න පුළුවන්. ඇයි? රහතන් වහන්සේ කෙනෙකුට කිසිම කන්ඩිෂන් එකක් නැහැ. ඒ කියන්නේ කිසිම හදාගත්තු රාමුවක් නැහැ. එනිසා ඔහුට කැලෑවින්නත් පුළුවන්, නගරවාසීව ඉන්නත් පුළුවන්, ග්‍රාමවාසීව ඉන්නත් පුළුවන්. රහතන් වහන්සේට පැල්පතේ ඉන්නත් පුළුවන්, මාලිගාවක ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ සුඛෝභෝගී විහාරස්ථානක ඉන්නත් පුළුවන්, අල්පේච්ඡ වූ සරල වූ පැල්පතක ඉන්නත් පුළුවන්. මොකද කිසිම හදාගත්තු ලෝකයක් එතන නැති නිසා. එනිසා කෙනෙක් හිතන්න එපා සරල අල්පේච්ඡ විය යුතුයි කියන රාමුවකට කොටු වෙලා මේක හොයන්න යන්න එපා. මොකද අපි දන්නවා ලෞතර බුදුපියන් වහන්සේ වැඩිම වස් කාලයක් ගත කළපු ජේතවනාරාමය කියලා කියන්නේ අනේ පිරිසුතුමා විසින් කෝටි 54ක් වියදම් කළ හදපු මහා ලස්සන රමණීය ආරණ්‍ය සේනාසනයක්. බුදුපියන් වහන්සේ එතන වැඩ වාසය කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අති සුඛෝපභෝගී විදිහට ජීවත් වෙනවාය කියලා. ඇත්තටම කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. ඒක යාගේ දෘෂ්ටිය. ඇත්තට මේ වගේම කැලේක වුණත් ඉන්න පුළුවන්, ගහක් යට වුණත් ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉන්න තැන අනුව නෙමෙයි ඒක තීරණය කරන්නේ. තමන් පරිහරණය කරන දේවල් අනුව නෙමෙයි තීරණය කරන්නේ. ඒ අවබෝධාත්මක මට්ටම තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්ක, නුවණත් එක්ක. නමුත් අවාසනාවකට අද බොහෝ අය රහත්භාවය බාහිර ස්වභාවයන්ගෙන් මනින්න ගිහිල්ලා ඔහුට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙලා තියෙනේ. ඔහුගේම ඒ මානසික චින්තනය, ඒ මානසික ඒ අවබෝධයේ මට්ටම නැත්නම් ඒ දෘෂ්ටිය ඔහුටම Tamanට සත්‍ය අවබෝධ කරන්න නොහැකි තත්ත්වයකටපත් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි හිතන පතන හැම දෙයක්ම දෘෂ්ටියක්. දෘෂ්ටි නැති වෙන්නේ රහත් වූ මානසිකත්වයේදී පමණයි. අනිත් සියලුම දෙනා දෘෂ්ටියක ඉන්නේ. සෝවාන් වූ කෙනත්, සකෘදාගාමී වූ කෙනත්, අනාගාමී වූ කෙනත් යම් දෘෂ්ටියක ඉන්නේ. ඒ දෘෂ්ටිය ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙලා යනවා. සෝතාපන්න වූ කෙනා කෘතඥ කෙනාට වඩා හොඳ දෘෂ්ටියක ඉන්නේ. කියන්නේ සම්මා දිට්ඨිය කියන යහපත් මාර්ගයක යන නිවැරදි මාර්ගය යන දෘෂ්ටියේ ඉන්නේ. ඒ කියන්නේ නිවන් මාර්ගයට යන්න ඕන පාර තේරුම් අරගෙන ඉන්න දෘෂ්ටියේ ඉන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨියටපත් වුණා එක්කෙනානේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ කෙනා කියලා කියන්නේ. සෝතාපන්න වූ කෙනා කියන්නේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ කෙනා, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ කෙනා. ඒතර ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය හොඳයි සුප්‍රදක්ජන කෙනාට වඩා. පස්සේ මේ සකෘදාගාමි කෙනාගේ දෘෂ්ටිය
සෝතාපන්න වූ කෙනාගේ දෘෂ්ටියට වඩා පැහැදිලි පිරිසුදුයි. අනාගාමී වූ කෙනාගේ දෘෂ්ටිය පිරිසුදුයි සෝතාපන්න වූ කෙනාගේ දෘෂ්ටියට වඩා. අරහත් වූ කෙනාගේ එහෙම දෘෂ්ටියක් නැහැ. සියලුම දෘෂ්ටීන්ගෙන් මිදුණු ඇත්ත ඇති සැටියෙන් දකින්න කෙනෙක්. ඉතින් ඔබට ඒ தත්ත්වයටපත් වෙන්න අපහසු නැහැ. ඔබට අපහසුලා තියෙන මොකක්වත් නිසා නෙමෙයි. ගොඩාක් දන්නවා වැඩිකම නිසා. ඔබ කියවලා කටපාඩම් කරලා පොත්පත් බලලා නොඑක් දේවල් අහලා දැන් ඒ සියල්ලක්ම තුලින් ඔබට තේරුම් ගන්න බැරි වූ දෙයක් ඒ තුලින් හොයනවා. ඒක හරියට කවදාකවත් ඔබට දැක්කේ නැති දෙයක් හොයන්න බෑනේ. දැක්කේ නැති දෙයක් හොයලා දෙන්න පුළුවන් උදාහරණයක් දැන් අපි හිතමු මෙතන මුද්දක් වැටිලා තියෙනවා. මං කාට හරි කියනවා මේ මුද්දක් වැටුණා හොයන්න කියනවා. හැබැයි හැමෝටම මේක හෙව්වොත් හම්බ වෙනවා. මොකද මුද්ද හැමෝම දකින මුද්දක් කියන්නේ මොකක්ද කියලා අවබෝධයක් තියෙනවා. ඒ නිසා මුද්ද හෙව්වොත් හමු වෙනවා. හැබැයි නිවන කියන්නේ එහෙම එකක් නෙමෙයිනේ. කලින් දැක්කේ නැති දෙයක්. එහෙම දැනගෙන ඒක හොයන්න බෑ. දැනගෙන හොයන්න බෑ. දැන් මේ බොහෝ අය මේක හොයන්නේ දැනගනේ කියලා දැනුම දැනගෙන. මේ දැනුම කියන්නේ හුදෙක් පරමාර්ථ සත්‍යයට වඩා සම්මුතියට අවශ්‍ය විදිහට සකස් වුණු දෙයක්. මොකද පරමාර්ථය කියන මේ සත්‍ය අවබෝධ කරගන්න කලින් මිනිස් වෙන්නේ සම්මුති ලෝකේ. සම්මුති දැනුම තුල සම්මුතියේ තියෙන කරුණු කාරණාවන් තුල ඉන්නේ. ඉතින් ඒ සම්මුතියේ තියෙන කරුණු කාරණාවන් අනිවාර්යෙන් කතා කළ යුතු වෙනවා පරමාර්ථය අවබෝධ කරගන්න. හැබැයි කිසිසේත් මේ සම්මුතියේ තියෙන දේවල් නෙමේ පරමාර්ථය තුල තියෙන්නේ. ඇත්ත සම්පූර්ණයෙන් වෙනස් සම්මුතියේ දේවල් වලට වඩා. එහෙනම් මේ සම්මුතියේ තියෙන සියලුම දේවල් කතා කරන ඒවා නෙමෙයි පරමාර්ථ සත්‍ය තුල තියෙන්නේ. ඒකයි ඔබ පුදුම වේවි පරමාර්ථය යම් දවසක අවබෝධ කළොත් මේ සත්‍ය යම් දවසක දැක්කොත් මේ සම්මුතියේ තියෙන සියලු දේවල් නැතු වෙනවා. සම්මුතියේ අපි දන්නා වූ කරුණු කාරණාවන් පිළිබඳ සියල්ලක්ම වැටහෙනවා. අනේ මෙච්චර කල් අපි මේවා නේද ඇත්ත කියලා හිතුවේ, මේවා නේද සත්‍ය කියලා හිතුවේ කියලා හිතනවා. මොකද පරමාර්ථ සත්‍ය තේරුම් ගන්න තාක් ඔහුට මේ සම්මුතියේ තියෙන දේවල් ඇත්ත වගේ පේනවා. ඒ නිසා ඔබට පුළුවන් බොහෝම මධ්‍යස්ථ විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කරලා මැදුම් පිළිවෙත ඔස්සේ ජීවිතේ සකස් කරගත්තොත් බොහොම ආයාසකින් තොරව සැහැල්ලුවෙන් මේ ජීවිතේ මේ මඟ අනුගමනය කළොත් ඔබට ඔය කියන සියලු දෘෂ්ටියෙන් නිදහස් වෙලා ඒ පරම විමුක්ති පරම සත්‍ය අවබෝධ කරගෙන මේ ජීවිතේ සොයන විමුක්තිය ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන්. හොඳයි. ඒ සඳහා ඔබට අපි ආරාධනා කරනවා අපේ මේ දහම් වැඩසටහන් නිරන්තරයෙන්ම අහලා ඒවා නුවණින් හිතලා ජීවිතේ ගලප ගන්න. එහෙම නැතුව Tamanට යම් වෙනසක් පරිවර්තනයක් මේ ජීවිතේ Tamanට අත්පත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ හිතනවා නම් මේ කියන කරුණු කාරණාවන් ජීවිතේට ප්‍රායෝගිකයි. ඇත්තටම ප්‍රායෝගික වෙන්න ඕන. අපි කතා කරන සියලු දේවල් ප්‍රායෝගික නොවුනොත් එතන තමන්ගේ ජීවිතේට යහපතක් වෙන්නේ නැත්නම් ප්‍රායෝගික වෙන්නේ නැත්නම් මේ කිසිවක් කරන්න එපා. අද ගොඩාක් අය ධර්මයයි අනුගමනය කරන භාවනායයි කියලා පුරුදු පුහුණු කරන දේවල් ප්‍රායෝගික නැහැ. ඉතින් ඒ අය මහා ආයාසකින් යුක්තව මෙන්න මේ දේවල් මනසට ඇතුළත් කරගෙන ඒව නිසාම තමන් මුලාවටපත් වෙලා තියෙනවා, අපහසුටපත් වෙලා තියෙනවා, පීඩනටපත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මධ්‍යස්ථ විදිහට සැහැල්ලුවෙන් මේ ජීවිතය දිහා බලලා මේ සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබට තෙරුවන් සරණයි.